අපි අද ඉන්නේ භයානක ස්ථානයකට. ඒ තමයි අපාය. සත්වක YouTube channel එක අද ආවේ අපායට. ඔබ බුදුබඩ බන්දනදී අපි කොහොමද අපායට ගියේ කියලා. ඔව්. පව් කරොත් අනිවාර්යෙන් අපායට යන්න වෙනවා අපි හැම කෙනෙක්ටම. පින් කරොත් අපිට මේක බලා ගන්න වෙන්නේ නැහැ. ඒක නිසා අපි යන්න කලින් අපි බලමු අපායට. අපි තිකින්නවා ප්‍රවීණ ගුප්ත විද්‍යා විශේෂඥ ගාමිණී මහත්තයා. අපාය ගැන ගොඩක් දේවල් කතා කරන්න අපි සැදී පැහැදිලි ඉන්නවා. මේ තියෙන්නේ අපාය. ඔබට බලා ගන්න පුළුවන් අපාය. ගාමිණී මහත්තයා කියන්න මොකක්ද මේ අපාය? බුද්ධ දේශනාවට සඳහන් කරලා තියෙන අපාය. බුද්ධ දේශනාවට ගත්තන් පස්සේ බුදුන් වහන්සේ දීඝනිකායේ සූත්‍රවල මේ අපාය ගැන සඳහන් කරලා තියෙනවා. විමාන වස්තු සහ പ്രേත වස්තු වල උගන්වන මේ අපාය ගැන කරුණු කාරණා පැහැදිලි කරලා තියෙනවා. අපි කරපු කුසල හෝ අකුසල නැත්නම් පව හෝ මේ විපාක දීම අනුව තමයි අපට අපාය උරුම වෙන්නේ. ඉතින් ඊයන්ව ගත්තන් පස්සේ අපායේ තියෙන ස්වභාවය තමයි මේ පැහැදිලි කරලා දෙන්නේ. මේක අපි විද්‍යාත්මක සහ ආධ්‍යාත්මිකව මොන ආකාරයකට මේක සිදු වෙනවද කියලා අපි මනෝකායයට මේ අපායේ විපාක ලැබෙන මොන ආකාරයකට තමයි අද අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතන මේ පෙන්නනවා අපිට මේ අපායට ගියන් පස්සේ යම රජුරෝ තමයි මේ සිටින්නේ කරපු ආවනකම් කරපු අකුසලෙ මොකද්ද කියලා අහනවා. අපාය දෙපැත්තෙම සිටිනවා. යම බල්ලෝ දෙන්නේ පේන ඉතින් බල්ලෝ දෙන්න ඒ ස්වරූපේ පේන විදිහට පිළිස්සගෙන යම රජුරෝකට පේන මේ ආකාරයට තමයි අපාය මුලින්ම තමන්ගේ කරපු වරදට නැත්නම් පවට හෝ පිනට ප්‍රශ්න කරලා ඒ අනුව තමාට උරුම වෙච්ච නියම කරන දඬුවම ලබා දෙන යම රජු. ඉතින් මෙතන මේ පෙන්නනවා මේක තමයි ඒ එක උල තියෙන එක බාහිර උල තියෙනවා කියන්නේ අපාය කියන පස්සේ මෙතන තියෙනවා මේක ලෝකීය ඇලියක් තමයි කියන්නේ. විශේෂයෙන් કોઈ අනියම් සම්මානකම පවත්නායට මෙන්න මේක තමයි උරුම වෙන්නේ අපායට ගියන් පස්සේ. ඊට පස්සේ පැසෙන වතුර අරගෙන අර කටට දානවා පිච්චිලා යනවා. ඊට පස්සේ උල තියනවා කියන්නේ මේක තමයි මෙහෙන් උල ගමන බඩෙන් මතුවෙලා තියෙනවා. ඒ වගේම මෙතන මේ පේනවා අපට මේ අනියම් සම්බන්ධ පවත්නායට කටුවිබල කියලා පහ අහලා තියෙනවා. කටුවිබල උඩට යනකොට ඉරාගෙන යනවා. පල්ලයට යනවා ඉරාගෙන යනවා. ඒ වගේම දෙපැත්තේ යම බල්ලෝ දෙන්නේ උල් වලින් අරිනවා. මේක තමයි අපායට උරුම වෙන ආකාරය. ඉතින් මේ අපාය කියන කතාවේදී ගොඩාක් දේවල් කතා කරනවා. මොකද මේ අපාය කියන්නේ තමයි මේකෙදි පැහැදිලිව අපිට සඳහන් කරන්න විවිධ කරපු අකුසල පව වලට විවිධ විපාක දෙන ස්වභාවය තමයි මේ අපායෙන් අපිට දකින්න පුළුවන් වෙන්නේ. මේක දීර්ඝ වශයෙන් විස්තර කරපු මාතෘකාවක්. නමුත් අපිට කෙටියෙන් පැහැදිලි කරොත් මේ පෙන්නන්නේ තමාගේ සොරකම් කිරීම නිසා උරුම වෙච්ච දේවල්, ඒ වගේම ගෙවල් බිඳීම නිසා උරුම වෙච්ච දේවල් මේ පේනවා. බොරු නීතිය බොරු පැමිණිලි දාන ඒවට උරුම වෙච්ච දේ ඒ ආකාරයට විවිධ ආකාරයට විවිධ කරපු අකුසල් වලට පව වලට විපාක තමයි මේ යකින් සඳහන් කරන්නේ. ඉතින් මේක අපිට දීර්ඝ වශයෙන් මේ අපාය ගැන සඳහන් කිරීමේ විද්‍යාවක් නෑ. මොකද මේ අපාය වෙනුම් කරන්නේ තමන් විශාල පව කරන් පස්සේ අපිට උරුම වෙන ආකාරය තමයි මේ අපාය වෙනුම් කරන්නේ. නැත්නම් මේ අපාය ගත්තන් පස්සේ අපාය 36ක් තියෙනවා. 136ක් තියෙනවා අපායවල. ඒ වගේම ප්‍රධාන අපාය 8ක් ගැන බුදුහාමුදුරුවෝ සඳහන් වෙලා තියෙනවා. අපි බලමු ඒක කොහොමද ඉන්නේ කියලා. ඊළඟ වශයෙන් මේ විවිධ ආකාර කරපු අකුසල වලට පව වලට විපාක දෙන ආකාරය තමයි කරමු. පව පෙන්නනවා. ඒ විපාකේ පල්ලෙන් පෙන්නනවා. දෙපැත්තම පෙන්නන කරන්නේ මේක තමයි. මේක එක ලෝක පරිරේට කරගෙන පස්සේ ගින්නවල පිච්චෙන ආකාරය, බෙහෙත් කැපිලා යන ආකාරය විවිධ ආකාර. මේ තමාගේ සමියාන් භාර්යාවට අතර ගැටුම් ඇති වෙන ආකාරය, මේ ක්‍රියාවට විපාක ලැබෙන ආකාරය, අනියම් නිසා මත්ද්‍රව්‍ය නිසා විවිධ දේවල් විපාක ලැබෙන ආකාරය තමයි මෙතනකොට වෙන්නේ. මෙතන මේ වෙන්න කරන්නේ අපාය විවිධ කරපු අකුසල වලට විපාක වෙන ආකාරය තමයි මෙතනින් මේ වෙන්න කරන්නේ පැහැදිලිව කොට බලාගෙන ඉඳලා තියෙනවා. ඔව් අපි දැන් අපාය ගැන පොඩ්ඩක් අපි අතුලට ගිහලා බැලුවා. එතකොට අපි දැකපු දෙයක් තමයි මේ චින්චි මානවිකාව දෙව්දත්තේ සුප්‍රබුදු රජතුමා නන්දයකා නන්ද මානවකයා ඒ වගේ ගොඩක් අය අපායේ දුක් විඳිනවා තවමත්. කල්ප ලක්ෂ ගාණක් අපායට වෙලා ඉන්නවා. ඒගොල්ලෝ කරපු පව් ගෙවා ගන්න බැරුව. මොකක්ද මේ අපාය? භෞතික පැත්තෙන් අපි මේ අපායට යනවද? එහෙම නැත්නම් අපි ඉගෙනගෙන තියෙන විදිහට පොත්පත් වල පොඩි කාලේ ඉඳන් ගන්න දෙයක් තමයි පොත්පත් වල තියෙන දේවල් අපි ඉගෙනගත්ත විදිහට. කවදාවත් මේ
අපේ ශරීරයේද මේ අපායට යන්නේ. එහෙම නැත්නම් අපේ මනෝකායද? ඒ කියන්නේ ආත්මයද අපායට යන්නේ. ශරීරය අපායට ගිහිල්ලාද අර කටුවහේ නගින්නේ, ලෝදිය පොවන්නේ, ඒ විදිහවල සතදාවේ මොකක්ද ඇත්තම? ඔව්. මේ අපාය ගැන කතා කිරීමේදී අපායන් නැත්නම් 136ක් ගැන බුද්ධාගමේ විග්‍රහ වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රධාන අපායන් 8ක් ගැන බුද්ධාගමේ විග්‍රහ වෙලා තියෙනවා. ඉතින් මේ බුද්ධාගමේ විග්‍රහ වෙච්ච මේ අපායන් අපි ඉගෙනගත්ත ස්වභාවයට ගත්තාන් පස්සේ දහම් පාසලේ ඉස්කෝලේදී මේ පංචස්කන්ධය මේ ශරීර පංචස්කන්ධය අපාය ගිහිල්ලා මේ පොළොවට අපායක් තියෙනවා. මේ ස්කන්ධ ධාතු අතර විනාශයටපත් වෙලා ඒ වගේ දෙයක් තමයි සාමාන්‍යයෙන් අපි දන්නේ. මොකද මමනේ කටේ අපාය තියෙන්නේ මෙලොව වශයෙන්ුත් මේ මම නිහිපිට කියලා අහලා තියෙනවා. ඒතර ඒගොල්ලෝ හැම කෙනෙම හිතන්නේ භෞතික ශරීරයේ සිදුවෙන ක්‍රියාවලියක් තමයි මෙතනදී අදහස් කරන්නේ. අපිත් එහෙම තමයි ඉගෙන තියෙන්නේ. නමුත් මෙතන තියෙන්නේ භෞතික ශරීරයේ විනාශ වීමක් නෙමෙයි මෙතන අපායෙන් කියන්නේ. තමන්ගේ මනෝමය කායයට තමයි මේ අපාය ගිහිල්ලා නැත්නම් තිරිසන් ලෝකවලට ගිහිල්ලා භූත ප්‍රේත ආත්ම වලට තල්ලු වෙලා දේවාත්ම වල විපාක දෙන්නේ මනෝමය කාය. මනෝමය කාය වශයෙන් හඳුනාගත්තොත් මෙන්න මේ විදිහට සඳහන් කරන්න පුළුවන්. සත්‍යයේ උපදින ආකාර 4ක් බුදුදහමේ විග්‍රහ කරලා තියෙනවා. අංගජ, ජලාභුජ, සංසේද සහ ඕපපාතික කියන කොටස් 4 තමයි සඳහන් වෙන්නේ. ඒතර මේ මනෝමය කාය අයිති වෙන්නේ ඕපපාතික කියන කොටසට. ඒතර අංගජ, ජලාභුජ කියන්නේ මව කුසෙන් සහ බිත්තර වලින් හට ගන්න කොටස් දෙක. ඒ දෙක අපි භෞතික විද්‍යාවටනොත් අපි පිළිගන්නවා. ඒතර මේ පෘථුවියට නැත්නම් පොළොව පලාගෙන යට ගිහිල්ලා අවීච මනාලකට දන් ගියා කියලා තමයි අපි කවුරුත් දන්නේ. මොකද කිංචිමානිකාවේ කතාව දන්නවා. ඒ වගේම දේවදත්තතුන්ගේ කතාව දන්නවා. ඉතින් දේවදත්තතුන්ගේ භෞතික ශරීරය එතන පොළොව පලාගෙන ගියාට මත භෞතික ශරීරය ඒ පොළොව මතු පිටදීම ඒක විනාශ වෙලා මරණයට පස්සේ එයාගේ මනෝමය කාය තමයි ඒ අපායට තල්ලු වෙලා යන්නේ. ඒ වගේම කිංචිමානාමකේ මනෝමය කාය තමයි අපායට තල්ලු වෙලා යන්නේ. ඉතින් මේ අපාය 136 ප්‍රධාන අපායවන් 8ක් තියෙනවා. ඒ අපාය ගත්තන් පස්සේ සංජීව කියන අපායක් සඳහන් වෙලා තියෙන ප්‍රධාන අපාය එකක්. ඒ වගේම කාල සූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, ඒ වගේම අවීචි මහා නරකය කියලා එකක් විදිහට සඳහන් වෙලා තියෙනවා. අපි අවීචි මහා නරකය කියන එක අපි කවුරුත් දන්නවා. දෙමව්පිය මැරීම, මේ වගේම රාතුන්ගේ ලේසෙන් වීම, අනන්තරේ පාපකාර වුණොත් උදාහරණ අවීචි මහා නරක කරනවා කියලා. તો අවීචිට බලන් කියලා සාමාන්‍ය ගමේ භාෂාවල කියන මොකද අනිත් රෞරවය, මහා රෞරවය, තාපය, ප්‍රතාපය, සංජීවනි වගේ අපායන් ගැන අපි අහලා නැහැ. ඒ වගේම කාල සූත්‍ර වගේ අපායන් ගැන තරම් අහලා නැහැ. නමුත් අවීචි මහා නරක ගැන අහලා. එතන මේක මේ සිදුවීම සිදුවෙන්නේ භෞතික සහ ආධ්‍යාත්මිකව මොන ආකාරයකද කියලා තමයි පොඩක් පැහැදිලි කරලා අහන්න කියන්නේ ස්පෙක්ස් එකක්. එතකොට යම් කෙනෙක් මරණයටපත් වෙනකොට එයාගේ චුති වෙනසිත තියෙනවා. ඊට පස්සේ චුති වෙනසිතයි ප්‍රතිසන්දි ලබන සිතයි. ඔය දෙක අතර යම්සි පරාසයක් තියෙනවා. ඒතකොට කෙනෙක් යමක් කරපු කුසල හෝ අකුසල පව හෝ පින් අවසාන මොහොතේ චුති වෙනසිතේදී අවසාන මොහොතේ අපිට මතකයට එනවා. මතක ශක්තිය දෙනවා. මතක ශක්තිය ආයන් පස්සේ කරපු අකුසලයක් නැත්නම් සතෙක් මරපු එකක් ගහපු එකක් වැරදි පවක් මත වුණොත් අපි ප්‍රතිසන්දි සිත නිහිල්ල උපදින්නේ ඔය වගේ නරක අපායක නැත්නම් තිරිසන් ලෝකේ නැත්නම් භූත ප්‍රේත ආත්ම වල ඒ වගේම දෙව්ලොව යහපත් තැන් වල තල්ලු වෙනවා. මේ මනෝමය කාය තමයි මේ අපායකට ගිහිල්ලා විපාක විඳිනවා. මනෝමය කාය භෞතික ස්වභාවයක් නෑ. ඒතර පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ස්කන්ධ ධාතු 4කින් මේ මනෝමය කාය සකස් වෙලා නමුත් සූක්ෂම කයක් විදිහට සකස් වෙලා තියෙනවා. නමුත් මේක අපේ සාමාන්‍ය ප්‍රകൃතියට වෙන කයක් නෙවෙයි. ඒක මෙන්න මේ විදිහට සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මේ කාටත් මනෝමය කායක් තියෙනවා. මේ මනෝමය කාය ස්වභාවය හඳුනා ගන්න හොඳ උදාහරණයක් මම පැහැදිලි කරලා දෙන්නම්. අපි කාටත් අත්දැකීම් තියෙන උදාහරණයක්. අපි කවුරුත් දන්නවා මේ දැකලා තියෙනවා සිහින. අපි සිහින දැකලා තියෙනවනේ. අපි සිහින දැකලා තියෙනවා. මේ සිහිනය ඔබ බලන්න හොඳට විවිධාකාර සිහින දැකලා තියෙනවා. අපි ඒක උදාහරණයක් ගමුකෝ. අලි පන්නගෙන එනවා අපි පිටිපස්සේ අපිට ගන්න අපි මරන්න. අපි කැලේ කොහේ හරි යනකොට නැත්නම් පාරක යනකොට අලි පන්න. අපි මොකද කරන්නේ? දුවලා ගිහිල්ලා ගහක නගිනවා අලියගෙන් බේරෙන්න. ඊට පස්සේ මොකද කරන්නේ? අපි උඩට අමාරුවෙන් ගිහිල්ලා උදාහරණයක් වශයෙන් මම ගන්න. නැත්නම් බල්ලෙක් පන්නගෙන එනවා. පිටිපස්සේ අපර බල්ලෙක් දරුණු බල්ලෙක් පන්නගෙන එනවා. පන්නන් ආවෙන් පස්සේ අපි දුවලා ගිහිල්ලා ගහක නගිනවා. මොකද ඊට පස්සේ ගහේ නගින ටිකක් නම් ගිහිල්ලා ආපහු ලිස්සගෙන ආයෙ බිමට වැටෙනවා. වැටෙනාට පස්සේ ආයෙ බල්ල හපනවා. එවැනි දෙයක් අපි හීනෙන් දකිනවා. ඒ දකින්න අවස්ථාවේ සීන ගැන මම කියන්නේ දකින්න අවස්ථාවේ මනෝමය කාය දකින්න අවස්ථාවේදී ඒ බල්ල නිසා අපේ අතර තියෙන සටන තමයි අපි සීනෙන් දකින්නේ පේන්නේ. එහෙමද? එහෙමනේ පේන්නේ. ඒතර අපි කොහෙද ඉන්නේ කියන එක සමාන දැනීමක් නැහැ. අවට කවුද ඉන්නේ කියලා දන්නේ නැහැ. අපි අඳන්නේ සූට් එක මොකද අපිට පේන්නේ අමතර සීනේ ස්වභාවය අපි ඒ අවස්ථාවේ දකින්න.
ඔය ක්‍රියාවලිය අපි හිතමු සීනේ පැයක් හෝ දෙකක් හෝ ඊට වැඩි කාලයක් හෝ අපි දැක්කයි කියමු. දැකලා දැඩි මහන්සියක් හෙන්නක් වෙනවා. ඊට පස්සේ අපි එක සැරේටම බයකින් ප්‍රතිගැනීමකින් ඇහැරුණා පස්සේ බොහෝ අය ඔක්සිජන් දැක්ක කට්ටිය හුස්ම ගන්න බැරුව ටිකක් අමාරුවෙන් ඇස් දෙක අරන් ඉන්නව නේද? තමන් කයට එක තදින් බලපෑමක් ඇති වෙනවා. මොකද යා දැඩි වේදනාවක් අර මනෝමය කායත් ලොකු සටනක් කරනවා. මනෝමය කායත් එක. ඔය බල්ලගේ ක්‍රියාවලිය බල්ල පිටිපස්සෙන් එන පස්සෙන් යන ක්‍රියාවලිය අපි භෞතිකව බලනකොට භෞතිකව සිදුවෙන ක්‍රියාවලිය බලන පිටිපස්සෙන් බල්ලෙක් එළවෙන ඊට පස්සේ අපි දුවනකොට අපි ඊට පස්සේ අපි කෑ ගහනවා. අහල පහල මිනිස්සු අපිට පේනවා. ගස්වල සතාසි උපාව අපිට ඒවා පේන්නේ. ඒක ගෝචර වෙනවා. සතුන්ගේ හඬත් අපිට එනවා. අපි අඳන් ඉන්න සූට් එක ඔක්කොම පේනවා. අහල පහල තියෙන දේවල් ඉන්ද්‍රියන් හයටම අපි ගෝචර වෙන භෞතික විවි. නමුත් අර සිහිනේදී ඔබ බලන්න කවදාකවත් එවැනි භෞතික එහෙම කාරණා ගෝචර වෙන්නේ නැහැ. මොකද අදාළ කාරණේ විතරයි විඳින්නේ. ඔය විඳීමක් තියෙන්නේ. විඳීමේදී බල්ලා පස්සෙන් එනවා, අලිය පස්සෙන් එනවා, නැත්නම් උඩින් පාවෙල යනවා. ඒ කාරණා ඊට පස්සේ මේ කොහෙද පාවෙල යන්නේ, කවුද එතන ඉන්නේ, කොහොමද වගේ පරිසරයේද? ඒවා කවදාකවත් අපිට දකින්නේ නැහැ. මොකද අදාළ සිදුවීම තමයි දෙන්නේ. ඒසොර මේ අපි අපායට යනවා කියන්නේ, പ്രേත ලෝකයට යනවා කියන්නේ, මනුස්ස ලෝකයට යනවා කියන්නේ, එතෙන් ගියන් පස්සේ විඳීමක් පමණයි තියෙන්නේ. විඳීම දවසක් වේවා, දෙකක් වේවා, තුනක් වේවා, එහෙම නැත්නම් සතියක් වේවා, මාසයක් වේවා, අවුරුද්දක් වේවා, අවුරුදු කෝටි ගාණක් එකම දේ මැරෙනවා, නැවත උපදිනවා. මැරෙනවා නේද? ඒකම තමයි යාළුවනේ. හැබැයි භෞතික ලෝකෙ විඳීමේදී ඔයක වෙනස් වෙවි තව සංකටකට එකතු වෙලා අපේ ශරීරයේ තියෙන ප්‍රධාන ඉන්ද්‍රියන් හයකම ගෝචර වෙමින් තමයි විපාක විඳින්නේ. නමුත් අපායේදී විපාක විඳින්නේ විඳීමක් විතරයි තියෙන්නේ. නමුත් ඒක භෞතික විඳීමක් නෙමෙයි. ඒ විඳීම හරිම භයානකයි. මොකද මේක භාවනාවක් කරලා දකින්න පුළුවන් කෙනෙකුට තමාගේ සිහින දැකපු කෙනෙකුට සාමාන්‍යයෙන් හිතා ගන්න පුළුවන්. අපි අපායට යනවා කියන්නේ ඒ අපාය විඳින දේ එක දිගටම විඳිනවා. ඔබ සිහිනයක් සාමාන්‍යයෙන් පැයක් හෝ ඊට වැඩි කාලයක් විඳින්න ගියොත් ඊට වැඩි කාලයක් විඳින්න ගියොත් ලොකු වේදනාවක් තමයි විඳින්නේ. පවණේ කටේ සිහින පැයකමාර දෙක දකිනවා. වේදනාකාරී පැයකමාර දෙක විශාල වේදනාවක්. වතුරක වැටෙනවා. වතුර ගිලෙනවා. ගිලලා ඊට පස්සේ ලොකු සටනක් වතුර ඇතුලේ කරනවා. එතකොට ඒ වතුර කරන සටන තමයි ඔබට ගෝචර වෙන්නේ. ඒ මොහොතේ. නමුත් මේ බාහිර දේවල් වුණ. භෞතික වශයෙන් වතුරකට වඩා සාමාන්‍ය ගෙදර මතක් වෙනවා. ගොඩාක් දේවල් මතක් වෙනවා. තමන්ගේ වතුර පේනවා. ඊට පස්සේ නම් සීනිදි පේන්නේ. අර ඒ අදාළ දේ. ඒ වගේ තමයි මේ අපායට ගියන් පස්සේ මේ අපාය තිරසන් ලෝක විශේෂයෙන් പ്രേත ලෝකවල දිව්‍ය ලෝක වගේ දේවල් අපාය කියන දේවල් සාමාන්‍ය විඳීමක් සමගින මනෝකාය තමයි මේ විඳීම සිදුවෙන. එහෙමතු භෞතික කාය නෙවෙයි සිදුවෙන්නේ. ඔව් එතකොට මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි කලින් සඳහන් කළා වගේ මේ චින්චි මානවිකාව ඒ වගේම මේ දෙව්දත්තේ නන්දයකා ඒ අයට මේ අපායෙන් ගැලවීමක් තියෙනවද? යම් කිසි කවදා හරි දවසක. ඔව් අපායෙන් ගැලවීමක් නැති නෑ. මොකද ඒගොල්ලෝ මේ බුදුන් වහන්සේ කාලේ බුද්ධත්වයේ ඒ කාලේ ආවේ පෙර ආත්මයන් කුසල් කරලා තිබුණා. නමුත් කරපු අකුසල් වල බලක වැඩිකම තමයි අපායගත. නමුත් තවත් බුද්ධාන්තර කාලයක් ඔය අපාය දුක් විඳලා ඊගා බුදු වෙන කාලෙදී ඒගොල්ලන්ට නිර්වාණය අවබෝධ කරගන්න කියා අපාය ගැලවීම කියනවා. ඒක කාටත් තියෙනවා. මොකද ඒගොල්ලන්ට විශේෂයෙන් තියෙනවා. මොකද බුදු කෙනෙක් දැකපු අය. බුදු කෙනෙක් දකින්නවා කියන්නේ ලොකු පිනක් තියෙනවා. කුසලයක් තියෙනවා. නමුත් කරපු අකුසල කර්මයන් බලපතල වැඩිකම තමයි අපායගත වෙන එක. ඔව් මම හිතන්නේ අපි යමු බලන්න. මේගොල්ලෝ බලන්නේ නේ අපායට. පොළොව යට තියෙන හරි ගුප්ත තියෙන දැනගෙන තියෙන අපායට නෙමෙයි. අපි කෙනෙක් විශ්වාස කියන්නේ හදපු අපායකට අපි දැන් යන්න හදනවා. ඒ තමයි අපි ගිහින් බලමු දෙව්දත්තර මොන වගේ ඉන්නේ කියලා. නන්දයකා මොන වගේ ඉන්නේ කියලා. එහෙනම් අපි යමු පොඩක් අපේ ප්‍රේක්ෂකයන් පොඩක් පැහැදිලි කරමු මේගොල්ලෝ ඉන්න විදිය පොඩක් වෙනවා. අපි ඉතින් ඔබ කවුරුත් දන්නවා බුදුහාමුදුරුවොත් එක්ක එකට ගැටුණු කෙනෙක් තමයි දෙව්දත්ත. මේ දෙව්දත්තට අපායට යන ආකාරය තමයි මේ පෙන්වුම් කරන්නේ. ගිනිදල් ආගෙන අපාය පොළොව පලාගෙන යන ආකාරය තමයි පෙන්වුම් කරන්නේ. ඒ වගේම සුප්‍රබුද්ධ රජතුමා අපායට යන ආකාරය තමයි මෙතන මේ ගිනිදල් ආගෙන පොළොව පලාගෙන යන ආකාරය මෙතන පෙන්වුම් කරන්නේ. ඒ වගේම කවුරුත් දන්නවා කිංචි මානිකාව. මේ කිංචි මානිකාව අපායට යන ආකාරය තමයි මෙතන පෙන්වුම් කරන්නේ. ඒ වගේම නන්දයකා ඔළුවට ඩොක්ටක් යන මුගලන ආමුදුනේ. නන්දයකා අපායට යන ආකාරය තමයි රහතන් වහන්සේගෙන් කරපු අකුසල නිසා තමයි අපායට යන ආකාරය මෙතන මේ පෙන්වන්නේ. ඒ වගේම නන්දමානව අපායට යන ආකාරය පොළොව පලාගෙන පෙන්වන්නේ. ඒ වගේම කලාප රජතුමා අපායට යන ආකාරය තමයි මෙතන මේ පෙන්වන්නේ. ඉතින් මේ ආකාරයට තමයි මේ අපාය පෙන්වන්නේ. මෙතනත් මේ පෙන්වන කරන මහා ප්‍රතාප රජතුමා ඒ වගේම රේවති අපායට යන ආකාරය තමයි මෙතනින් මේ පෙන්වන්නේ. ඉතින් මේවා අපි පෙන්වන්න කරන්නේ මිනිසුන් කරපු අකුසල් පව් විපාක නිසා
තමාට ලැබෙන විපාක තමයි මේ අපායන අද ඔබට පැහැදිලි කරලා පෙන්වන්න කරලා දුන්නේ. හරි අපාය ගැන අපි ගොඩක් දේවල් දැනගත්තා. හැබැයි අපිට කතා කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. තව යමක් කියන්න පුළුවන්ද? මේ අපාය ගැන අපේ මිනිස්සු දැන් පොඩක් පවට බර මිනිස්සු ඉන්නේ. ඒක නිසා මේ ලෝකෙට ගොඩක් ව්‍යසන වෙනවා. කොරෝනා වගේ වසංගත වලින් අපේ ලෝකෙ පිළි අරගෙන තියෙනවා. ඉතින් මේ අපායට එන්න ගොඩක් කට්ටිය ලෑස්ති වෙනවා මට හිතන විදියට. මේකෙන් ගැලවෙන්න මග සමහර විට ඇති. පොඩක් ඒ ගැන සඳහන් කරලා අපි වැඩසටහන නවත්තමු. මොකද අපායේ වැඩි වෙලාවක් ඉන්න හොඳ නැහැ. අපිට බය හිතෙනවා. ඔව්. කොහොමද අවස්ථාව? අපායට ඉතින් අද වර්තමාන සමාජ පසුබිම ගත්තන් පස්සේ 100%ක් ඉතින් අපායට සාතන් යනවා කියන තමයි උරුමය තමයි වෙන්නේ. එහෙම නැත්නම් තිරසන් ලෝකෙට තමයි සුගතියට වගේ සුගතියට වැඩි දුගතිය තමයි උරුම වෙන්නේ. ඒ දුගතියට යන කොටසක් තමයි මේ අපාය නැත්නම් තිරසන් ලෝකේ නැත්නම් പ്രേත ලෝකේ කියන්නේ. අද අපිට පෙන්වන්නේ ඔබට පෙන්නලා දුන්නේ හඳුන්වලා දුන්නේ මේ අපාය සම්බන්ධ විස්තර තමයි. අපායට යන්න ලෑස්ති නම් පව් කරන්න. මේ වගේ අපායකට ඇවිල්ලා සතුටින් සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන්. මේ විදියට. මේගොල්ලෝ බොහොම සතුටින් ඉන්න බව පේනවා. එහෙනම් අර පැත්තත් එහෙමයි. යම රජුරෝ හම්බෙන්නත් පුළුවන්. ඔබට කතා බහ කරලා ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ නැහැ ඔබ කියන දේවල් එතුමා අහවි කියලා. එහෙනම් අද අපි සමුගන්නවා අපායේ ඉඳලා ඇත්ත අපායක නෙවෙයි බොරු අපායක. ඇත්ත අපායට යන කවුරුත් ලෑස්ති වෙන්න එපා. හැමෝම ධාර්මිකව දැහැමින් ජීවත් වෙන්න. අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ හොඳ වීඩියෝ අපි ඉස්සරහට අරගෙන යනවා සත්මක YouTube channel එකෙන්. එහෙනම් අද ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ ෘතුවිද්‍යා විශේෂඥ ගාමිණී විතාලච්චි මහත්මයාට මේ දේ මම ඔබට පැහැදිලි කරලා දුන්නා. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා නම් ආයුබෝවන්.